අයිබෝවන් සුබ උදෑසනක්. නෙළුම් විල. ඔබ දන්නවා මේ නෙළුම විකසිත වෙන්නේ ගොහරු වලක. ඒ වුණාට පරිසරයට සෝබා දහමට මේ නෙළුම ගෙන එන සුවඳ, වර්ණය, විශේෂත්වය මේ හැමදේම ඉතා ඉහළයි. ඒ වුණාට අපි මතක තියාගන්න ඕනේ මේ කඩිසර ඒ වගේම ඉතාම කාර්යබහුල වටපිටාවක වුණත් ඉතාම වටිනා චරිත මේ රටට දැයට පිළින වෙනවා. ඒක තමයි ඇත්ත. අපි සූදානම් අද නෙළුම් විලෙන් මේ වගේ වටිනා චරිතයක් ගැන ඔබත් එක්ක කතා කරන්න. එන්න අපි යමු කවුද ඒ වටිනා චරිතය කියලා බලන්න. පොත් අපේ නෙත් වගේ. පොත්වල තියෙන අලුත් සුවඳට, ඒ වගේම පොත්වල තියෙන ගුණාත්මක වටිනා කරුණු වලට ආදරය කරන බුද්ධිමත් පාඨක පිරිසක් අදටත් අපි සතුයි. ඒ තමයි වටිනකම. ගුණාත්මක දේ, වටිනා දේ සොයා යන පාඨක පිරිසක් පොත් සමග රැඳෙනවා කියලා කියන්නේ බොහොම සතුට දනවන කරුණක්. ඒ විතරක් නෙමෙයිනේ, ඒ වගේ උගත් ප්‍රේක්ෂකයන්ට, උගත් පාඨකයන්ට අවශ්‍ය කරන පොත් ලබා දෙන, පොත් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන ආයතනක් තියෙන්නේ ඊටම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් ඔබ මම ඊටම හොඳින් අඳුනන දයාවංශ ජයකොඩි සමාගමේ නිර්මාතෘ දයාවංශ ජයකොඩි මහතාත් සමගයි අද අපි නෙළුම් විල සමග සාකච්ඡා කරන්න සූදානම් ඉන්නේ. නෙළුම් විලත් සමග අපි සූදානම් අද දවසේදී දයාවංශ ජයකොඩි මහතා ඊටම ගෞරවයෙන් පිළිගන්න. අයිබෝවන්. ඔව්, මම එතුමාගේම පොතක සඳහන් වෙලා තිබෙනවා සිංහලේ ජාතික සටන් දයාවංශ ජයකොඩි මහතාගේ මෙන්න මෙහෙම පිවිසුමක්. අතීතය මතක නැති මිනිහාගෙන් වැඩක් නැතයි සමහරු කියති. එහෙම කියන්නේ තරමක් හෝ හොඳ අතීතයක් තිබෙන උදවියය. අතීතයේ කහල ගොඩවල් වුවමනා නැත. වර්තමානයේ හොඳින් ඉමු. ඒ ඇති. මේ පුංචි පිවිසුම මං හිතනවා අද අපේ නෙළුම් විලට හොඳ පිවිසුමක් වෙයි කියලා. අතීතය ගැන පුංචි හෝ මතක් කිරීමකින් අද නෙළුම් විල ආරම්භ කරනවා නම් මං හිතනවා ඒක නෙළුම් විලට අද හොඳ ආරම්භයක් වෙයි කියලා. අපි කැමති මුලින්ම දැනගන්න ඔබතුමාගේ කොහොමද ළමා කාලය, සුන්දර ළමා කාලයේ ආරම්භයෙන් අපි අද නෙළුම් විල ආරම්භ කරමු. මට ඉතින් බොහොම සුන්දර ළමා කාලයක් තිබුණා. අපි පදිංචි වෙලා හිටියේ කැලණියේ. ඊට අමතරව අපේ පියා ව්‍යාපාරයක් කළා ලීබඩු සාප්පුවක් මේ මරදානේ ඇවෙන්ඩේල් පාර කියන නම තමයි ඉස්සෙල්ලා ඒ පාරට තිබුණේ. දැන් තමයි මේ පාර පූජ්‍ය ඇස්මහින්ද හිමිමාවත කියලා නම් කරලා තියෙන්නේ. අන්න එතන තමයි ඉඳලා තමයි මම මුලින්ම ගියේ ක්ලිෆ්ටන් බාලිකා පාසලට. අපේ සහෝදර සහෝදරියෝ සියලු දෙනා මේ පාසලට ගිය නිසා තුන්වෙනි ශ්‍රේණිය දක්වා මම මේ පාසල ඉගෙන ගත්තා. ඊට පස්සේ ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙලා තමයි උසස් පෙළ දක්වාම ඉගෙනීම කටයුතු කළේ. ඉතින් මේ ළමා කාලේ අපිට කිසි කරදර නැහැ. ඒක ටියුෂන් යන්න, ටෙලිවිෂන් තිබිච්ච නිසා ඒ ප්‍රශ්නේත් නැහැ. ඉතින් ගුවන් විදුලියක් අහලා මොකද ලස්සනට හොඳට ළමා ජීවිතයක් ගත කිරීමේ වාසනාව අපිට තිබුණා. ඔව්. ඒ ළමා කාලෙත් එක්ක අපිට මතක් කරන්න අවශ්‍ය කරන තවත් දෙයක් තමයි පාසල කියලා කියන්නේ. මොකද අපි අද දවසේ අපේ සමාජයේ මුණ ගැහෙන ඉතාම දැවැන්ත චරිත පාසල් කාලය තුල ගත කර ඒ වටිනා මතකයක් ඉතාම වටිනවා බලන් ඉන්න ඔබටත් ඒ වගේම අපි හැමදෙනෙක්ටම. ඒ නිසා අපි මතක් කරමු පාසල් කාලය ගැනත් මේකම. මම මේ පාසල් කාලේ ඉඳලම ලේඛකෙක් වෙන්න ලියන්න කරන්න බොහොම ආස කරපු කෙනෙක්. නමුත් ඉතින් ඒකට අවස්ථාවක් තිබුණේ නැහැ. ලිපියක් ලියලා මම හිතන අවුරුදු 12 වගේ කාලේ මම කියන්නේ. පත්තරයක ලිපියක් 10ක් කැරියත් එකක්වත් පළ කරගන්න. ඕම ඉදිරියට ඇඳුම් කමක් තිබුණොත් තමයි පොඩි කවියක් ලිපියක් පළ කරගන්න පුළුවන්. ඒ කාලේ තිබුණා රෝධය කියලා පත්තරයක්. අති පූජ්‍ය බද්දේකම විමලවන් සාන්දුර මේ ඕඩේ පන්සලේ ඒකේ ගහපු ඒ පළගරු පත්තරේ ඉඳලා හිටලා මගේ කවියක් ගියා. ඒ අදට මම හිතුවා අපි පත්තරයක් ගෙවුවොත් හොඳයි කියලා. මට මං 6 වෙනි පන්ති ඉගෙන ගන්න කාලේ සිසුමින කියලා ඒ වගේ පත්තරයක් මම මුද්‍රණය කළා. ඉතින් ඒක පබ්බයි ගෙදර ආය දැනගෙන ඒක කරගෙන යන්න මට බැරි වුණා. ඉතින් ඒක පලාපේ ඒක නතර වුණා. ඊට පස්සේ ඉතින් විවිධ ටික නම ටිකක් දැනගත්තට පස්සේ මම වරින් වර එක පොත්වල පත්තරවල ලිපි ලියන්න පටන් ගත්තා. එහෙම ඉන්නකොට මට නිතරම හිතුණා මේ ලංකාවේ ළමයින්ට
පත්තරයක් තිබුණොත් කොච්චර හොඳද කියලා. ඉතින් එහෙම කල්පනා කරලා මම ළමා පත්‍රයක් ආරම්භ කළා. මම සාමාන්‍ය පෙළ කරලා හොඳ සමත් වුණාට පස්සේ. නැත්තම් මම දැනගත්තා අම්මා තාත්තා එකට විරුද්ධ වෙයි ගෙනීම කඩාකප්පල් කරගන්නේ කියන හැඟීම නිසා. ඉතින් ඒක තමයි හෙළබිම කියන පත්තරේ. ඉතින් පළවෙනි පොත 1961 පෙබරවාරි මාසේ 4 වෙනිදා තමයි නිකුත් කළේ. මිල ශත 10යි. මේ පත්තරේ පුදුම විදිහට ජනප්‍රිය වුණා. පිටපත් 20000ක් දක්වා මුද්‍රණය කිරීම ශක්තිය ලැබෙන අවුරුදු 5ක් විතර නොකඩවා මේ පුවත්පත මාසිකව පළ කරලා ලංකා පුරා බෙදී අරින්න මට ලැබුණා. ඒ නිසා මුදලුත් ලැබුණා. කොච්චර මුදල් ලැබුණාද කියනවනම් වාහනයක් පවා මිලදී ගන්න මට ලැබුණා. ඒක දවසක් ওই වාහනේ මම ඉස්කෝලේට ගියා. ඊට පස්සේ ඉතින් තාත්තගේ විරුද්ධකම නිසා ඒක කළේ නැහැ. නමුත් ඒක දැන් 20000ක් කියන්නේ ඒ කාලේ අද ලක්ෂ 2ක විතර ප්‍රචාරයක් තියෙනවා කියලා තමයි ඒ කාලේ හිටියට හිතන්න ඕන. ඉතින් කටේ ඉතින් හොඳ සුදුගක් සාර්ථක වුණා මම ගක් ආඩම්බර වෙනවා. එතකොට තමයි මේ පොත් ගහන්නත් මේ පටන් ගත්තේ ඒ පත්තරේ ගහනකොටමයි. මොකද මගේ යාළුවෙක් හිටියා ඒ කාලේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. නිමල් ආර්යවංශ පෙරේරා කියලා. එතුමා දැන් ජීවිතුන් අතර නැහැ. එතුමා විශ්වවිද්‍යාලේ කාලේ මට යෝජනා කළා දයා අපි පත්‍රෙත් එක පොතක් පළ කරමු කියලා. එහෙම කළා අපි හෙළබිම ප්‍රකාශකෝ කියලා හදලා එතුමාගේ පළවෙනි පොත මගේ පළවෙනි ප්‍රකාශනය සාහිත්‍ය සංග්‍රහය කියන පොත පළ කළා. ඒකත් ඉතා හොඳට අලෙවිලා සාර්ථක වුණා. ඊට පස්සේ පොත් ගණනාවක් පළ කරන්න හෙළබිම ප්‍රකාශකෝ යටතේ අපිට අවස්ථාව ලැබුණා. අහලා ඇති මේ කීර්ති බාලසූරිය. ඒ කාලේ එතුමා ධර්මකීර්ති ජයසේකර කියන නමින් තමයි ආනන්ද මගේ පන්ති ඉගෙන ගත්තේ. එතුමාගේ රතු කඳුළු කියන කාව්‍ය සංග්‍රහය. තව අප්තුප්තිකර ආශා, පළඟැටියෝ, ප්‍රේමදාස ගමගේ. බීඑච් ලෙස්සිසෙන්ස් ලියපු කෝවම්මේ තාත්තා. ඔය ආදී වශයෙන් නිමල් සේදර මහත්තයාගේ කටුවග පිපිමල්. මොනක පොඩි රුපියල් 2යි ඒ කාලේ පොතක්. ඉතින් සාර්ථකව මේවා අලෙවි වුණා. ඉතින් අපි තවත්වත් මේ උනන්දුවෙන් ඒ කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඔව්. දැන් පාසල් කාලේ ගැන අපි සඳහන් කිරීමත් එක්කනේ ටික කතාවට ගියේ. ඉතින් ඒ වගේම තමයි මේ ඔබත් මම හිතනවා ටිකක් උනන්දු ඇති අද වර්තමාන පරපුර තුළ. ඊටාම ප්‍රසිද්ධ දෙයක් තමයි ජනප්‍රිය දෙයක් තමයි මේ බාහිර කටයුතුත් එක්ක අධ්‍යාපනය කිරීමේ තියෙන අපහසුතාවය. යම් ආකාරයේ බාහිර කටයුතු වලට වැඩිපුර නියැලලා ඉන්නව නම් අධ්‍යාපන කටයුතු මොනතරම් මගහැරෙනවද කියන කාරණේ ගොඩක් වෙලාට දෙමව්පියන් මේ දවස්වල මේ කාලය වන විට ගොඩක් සැලකිලිමත් වෙනවා. මම කැමති දැනගන්න දැන් ඉතාම විශාල කටයුත්තක්, විශාල ව්‍යාපෘතියක්. නමුත් ඔබතුමාගේ අධ්‍යාපන කටයුතුයි මේ කටයුතුයි මේ හැම දෙයක්ම වොම සමබරව ඔබතුමාට කරගෙන යන්න හැකියාව ලැබුණේ කොහොමද කියලා මම හිතනවා බලන් ඉන්න ඔබ ඉතාමත් උනන්දු වෙයි ඒ පිළිතුර පිළිබඳව. ඇත්තම කියනවා නම් ඒ බාහිර කටයුතු පත්තර ගහපු නිසා මගේ ඉගෙනීම කටයුතු හරියට කරගන්න මට ලැබුණේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සම්මාන 5ක් ඇතුව සමත් වෙලා උසස් පෙළේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන පන්තියට මට යන්න ලැබුණා. මොකද ওই කාලේ මේ පත්තරේ ගහපු නිසා ඒ කටයුතු හරියට මට කෙරුන්නේ නැහැ. ඒ නිසා දෙවරක් පෙනී හිටියත් ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ මට සමත් වෙන්න බැරි වුණා. ඒ වගේ දැන් අද රටේ අපේ කරුණ මේ ශිෂ්‍යයන්ගේ එකම ප්‍රශ්නයක් තමයි මේ බාහිර වැඩ. අපි ක්‍රිකට් ගහනවා කියලා. ඒතකොට ඒ වගේ වැඩවලට ගියාම මේගොල්ලන්ගේ අධ්‍යාපනය ටිකක් කඩාකප්පල් වෙනවා කියන එක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඊටත් වඩා තියෙන දේ තමයි මේ ටියුෂන් පන්ති. දැන් ළමයින්ට ටියුෂන් ඇර වෙන මොකුත්ම නැහැ. ඒක ඇත්ත වශයෙන්ම කරන්නේ දෙමව්පියෝ. දරුවෝ ඉතින් ඇත්ත වශයෙන්ම දරුවන්ට උදව් ගන්නලා සමාජයේ හොඳ තැනකට ගේන්න හැම දෙමව්පියෙක්ම කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා. ඒ නිසායි මේක වෙන්නේ. නමුත් ළමා කාලේ ළමයින්ට අනිකුත් දේවලුත් අවශ්‍යයි. චිත්‍රපටයක් බලන එක, නාට්‍යයක් බලන එක, සින්දුවක් කියන එක, ඒවටත් යොමු වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ සාර්ථක පුරවැසියෙක් බිහි වෙන්නේ කියන එකයි මගේ අදහස. ඔව් දැන් මේක වෙනස්ම මාවතක්නේ. අපි දන්නවා මේ පොත් ප්‍රකාශනය කියන එක අලුත්ම මාවතක්. ගොඩක් වෙලාවට අපේ දරුවෝ ළමා කාලේදී සිහින දකින්නේ වෘත්තීමය වශයෙන් ඉංජිනේරුවෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න මෙන්න මේ ආකාරයට. දැන් මේ අලුත් මාවත කොයි ආකාරයෙන්ද සහයෝගය ලැබුණේ? නිවසින්, සහෝදරයන්ගෙන්, යාළුවන්ගෙන්? අපි ඒ ගැන පුංචි සඳහන් කිරීමක් කරමු. ඇත්තම කියනවා නම් මේක සූත්සාහයෙන් කරපු වැඩක්. කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් ලැබුණේ නැහැ කියලා කිව්වොත් තමයි ඇත්ත. අම්මයි තාත්තයි නිතරම විරුද්ධ වුණා. මොකද මගේ අයියා හැම විශ්වවිද්‍යාලෙට ගිහින් අනිත් විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත නිසා මටත් උගන්වන්න ආසාව තමයි ඒගොල්ලන්ටත් තිබුණේ. ඒ නිසා මේක අතහැරලා දාලා ඉගෙන ගනින් කියන එක තමයි මටත් කිව්වේ. නමුත් මගේ හිතේ පළපදියම් වුණා මම කතුරුවරයෙක් වෙනවා, පොත් ප්‍රකාශකයෙක් වෙනවා, පුවත්පත් කතුවරයෙක් වෙනවා කියන හැඟීම මට තිබුණා.
ඒ නිසා මම මේ මාර්ගේ ගියා. මට අසාර්ථක මට ඒක වැරදක් වුණේ නැහැ. මම ඒක ටික හොඳට කරගෙන ගියා. ඔව් ඒක තමයි ඉලක්කයේ තියෙන. එහෙම නැත්නම් අරමුණේ තියෙන. Tamanගේ අරමුණ ඉෂ්ට වෙනකන්. අපි කියනවා ඒ ගමන් කිරීම උනන්දුව උත්සාහයෙන් මතින් ගමන් ගියපු නිසා තමයි ඔබතුමාද මේ තරම් දියුණුවකට පත් වෙලා තිබෙන්නේ කියන කාරණය මම හිතනවා අපේ ප්‍රේක්ෂකයන්ටත් ඊටම නොබියව අපිට කියන්න හැකියාව තිබෙනවා අද වුණ නිලුම් විල හරහා. ඒ වගේම තමයි දැන් මේ කටයුතු කරගෙන යනකොට විශේෂයෙන්ම දැන් අද දවසට අපි ආවට පස්සේ අපි දන්නවා පවුලෙන් අද එහෙම නෙවෙයි අද ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒකින්ද අපි ඒක නම් පොඩ්ඩක් සඳහන් කරමු. දැන් ඉතින් මම දැන් විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා මුණුපුරු මිනිපිරියොත් 5 දෙනෙක් ඉන්න 100 කෙනෙක්. ඉතින් මේ මාර්ගයේ මම 1970 විවාහ වුණා. මම විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයක් උඩ මගේ විසාක විද්‍යාලය ඉගෙන ගත්තා. මම ඒ කාලේ ආනන්ද ඉගෙන ගත්තා. වෙරෝනිකා දමයන්ති ජයකොඩි කියන එක මහත්මිය තමයි මම විවාහ වුණේ. ඒ සාර්ථක විවාහ යුග ජීවිතය නිසා මගේ ජීවිතය සාර්ථක වුණා කියන එක මට නිතරම කියන්න ඕනේ. ඒ ගෞරවය එතුමියත් මමත් අතර තියෙන ගෞරවය, දරුවන්ට අපේ තියෙන ගෞරවය, දරුවෝ අපිට තියෙන ගෞරවය, සහෝදර සහෝදරයන්ට අපේ තියෙන ගෞරවය. මේ දිගට මෙහෙම පවත්වාගෙන යන්න පුළුවන් වුණා ඒක නිසා. ඉතින් මගේ බිරිඳත් හුඟක් පොත් ලියන කෙනෙක්. ලියන්නේ බෞද්ධ පොත්. පස්පයන් වලින් මස් මාංශවත් ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා මගේ ජීවිතයේ පැවැත්ම හුඟක් දුරට වෙනස් වුණා. ඒක මොකද හුඟක් දෙනෙක් ඔය කියන්නේ නැති දෙයක් තමන්ගේ බිරිඳ තම ආඩම්බරින් ඒක කියනවා මම සාර්ථක බිරිඳක් ඉන්න ඕනේ කියලා සාර්ථක කෙනෙක් වෙන්න. ඔව් ඒ වගේම තමයි දැන් පෞල් ජීවිතය තුළ ඔන්න ඔය ආකාරයේ සහයෝගයක් ලැබෙන අතරතුර කාර්යාලය කියලා කියන්නේ මේ දෙක සමග ඉතාම ඕනෑකමින් සමබරව පවත්වා ගන්න ඕන දෙයක්නේ. කොහොමද කාර්යාලයේ කටයුතු දෛනිකව සිදු වෙන්නේ? අපි ඒ ගැන පුංචි සඳහන් කිරීමක් කරමු. මම හිතන්නේ මේ වගේ අරමුණු ඇතිව Tamanගේ ජීවිතේ ගොඩනගන්න උත්සාහ කරන පිරිසකුත් මේ වෙලාවේ ශ්‍රී ටීවී සමග නිලුම් විලෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. නිතරම Tamanගේ සේවකයෙක් කෙරෙහි විශ්වාසය තියන්න ඕනේ. ඔව්. හොරු ඉන්න පුළුවන්. නමුත් හොරා වුණත් හොඳ මිනිහෙක් වෙනවා. එයාට හරියට සැලකුවා. හොඳ වැටුපක් දෙන්න. හොඳට ගරු කරන්න ඕන, සලකන්න ඕන. සේවකයෙක් කෙනෙක් සහෝදරෙක් වගේ සලකන්න ඕනේ. දැන් මම මගේ සේවකයන් සලකන්නේ මගේ දරුවන්ට වගේ. ඒ නිසා ඒගොල්ලෝ මට ආදරේ. මම ඒගොල්ලන්ට ආදරේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ව්‍යාපාරේ මගේ සේවකයින්ට බාර දීලා මම මාස 3ක් ගිහලා ඇමරිකාවේ ඉන්නවා. සමහරව අහනවා කොහොමද මේක කරන්නේ කියලා මේ ව්‍යාපාරය. කිසිම ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරේ හොඳට යනවා. ඒ සියලු කටයුතු ඉතා හොඳින් කෙරෙනවා. ඒකට එකම හේතුව අප අතර තියෙන විශ්වාසය. ඒ සේවකයින්ට කරන තියෙන මගේ ගෞරවය. ඒ අනුව තමයි ඒගොල්ලෝ මට ගෞරව කරන්නේ. ඒ උඩ තමයි අපේ ව්‍යාපාරයේ සාර්ථකව යන්නේ. ඔව්. ඒක තමයි වැදගත් වන්නේ. අපි එකිනෙකා තුල තබන විශ්වාසයත් සමග ඉදිරියට යන්න පුළුවන් කියන කාරණේ තමයි එතුමායි වෙලාවේ සඳහන් කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි අපි දැන් දන්නවා පොත් ප්‍රකාශනයක් විදියට දයාවංශ ජයකොඩි සමාගම ඉතාම ජනප්‍රියත්වයක්, ඉතාම සාර්ථකත්වයක් අරගෙන තිබෙනවා. කොහොමද පොත් රචනා කිරීම? ඒ ගැනත් අපි සඳහන් කිරීමක් කරමු. දැන් මගේ තියෙන පොත් ප්‍රකාශකයෙක් හැටියට මට ලියන්නත් පුළුවන්, ටිකක් ලියන්නත් පුළුවන් හින්දා මට දවසට එක ගානේ පොත් දුන්නත් ලියලා පළ කරන්න පුළුවන්. නමුත් මගේ ජීවිතේට මම පළ කරලා තියෙන එක පොතයි. දැන් මගේ බිරිඳ වෙරෝනිකා දමයන්ති ජයකොඩි මහත්මිය උඟක් පොත් ලියන බෞද්ධ පොත්. එයා ලිව්වා අපේ බුදුහාමුදුරු කියලා පොතක්. තාම ජනප්‍රිය, තාම පාඨක බොහොම ගෞරවයෙන් දයාවෙන් පිළිගත්තා. ඊළඟට ලිව්වා The Jewel of the Universe කියලා ඉංග්‍රීසියට පරිවර්තන කළා. ඒ ආදි වශයෙන් දැන් මේ දවස්වල බුද්ධ චරිතය 1 2 3 දැන් පිට කළා. ඒ වගේ කටයුතු කරන ඒ අතුරතර මම කරපු වැඩේ මගේ පොත් ලියනට වඩා ඒ ලේඛකින්ට මම සලකලා හොඳ විදිහට කටයුතු කරන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒ අනුව තමයි මට ඊටාම හොඳ ලේඛක පිරිසක් හදාගන්න පුළුවන් වුණේ. අත් වශයෙන්ම කිසිම ප්‍රකාශයකට ලේඛක හදන්න බෑ. ලේඛකය තුළ තමයි දක්ෂකම තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ලේඛකයා මේකට මේ විෂයයට තමයි කැමති. පරිවර්තකයෝ ඉන්නවා, නවකතා ලියනා ඉන්නවා, කවි සින්දු ලියනා ඉන්නවා. ඒ අයගේ දක්ෂතාවයන් අනුව ඒ පොත් ලියවලා ඒ විදිහට පළ කළාම, ඒගොල්ලන්ට ගෞරව කළාම, ඒගොල්ලන්ගේ දුක සැප බැලුවාම අර සේවකයන්ට සැලකුවා වගේ සියලු ලේඛකින්ටත් එක හා සමානව ගෞරව කරලා සලකන්න ඕනේ. ලේඛකයාගේ ආශිර්වාදය නොලැබුණොත් කිසිම ප්‍රකාශකයෙකුට පැවැත්මක් නැහැ. දැන් ප්‍රකාශනයක් විදියට ඔබතුමා සඳහන් කරනවානේ ප්‍රකාශනයක් විදියට අපට මේ විවිධකාර පොත් ලැබෙන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ දර්ශනයට අනුව එදා මෙදා තුර ඉදිරිපත් කරන්නට යෙදුණු පොත් අනුව අපි අඳුරගෙන තියෙන දෙයක් තමයි මේ ගුණාත්මක පොත් ප්‍රකාශනය. මේක ටිකක් අමාරු දෙයක්. මොකද අපි දන්නවා අද ඉතාමත්ම ශීඝ්‍රයෙන් විවිධාකාරයේ පොත් රචකයන්
බිහි වෙන කාලයක් යුගයක්. ඉතින් මේ අතර කොහොමද මේ තෝරා බේරීම සිදු කරන්නේ, මොන වගේ දේවල්ද අවධානයට යොමු කරන්නේ කියන කාරණයක් අපි සඳහන් කළොත්. අත් වශයෙන්ම දැන් අපි මුලින්ම පටන් ගත්තේ නවකතා පළ කරන්න. ඒ නවකතා පළ කරන කාලේ මම හැම නවකතාවක්ම කියෙව්වා. මගේ වාසනාවට මට හම්බුනේ හොඳ නවකතා රචකයෝ. මුලින්ම මට මතක අපිට සම්මානය ගෙනත් දුන්නේ ජයසේන ජයකොඩි මහත්තයයි ආර්.ආර්. සමරකෝන් මහත්මයා. අස්වැන්න ගේකුළුගේ නවකතා වලට. ඊළඟ සෝමවීර සේනානායක, ජයකොඩි සෙනවිරත්න, නිව්ටන් ගුණසේකර. ඒ වගේ හොඳ දක්ෂ වටිනා ලේඛක පිරිසක් මට ලැබුණා. කුමාර කරුණාරත්න. ඒ ලේඛකයන්ගේ දක්ෂතා නිසා ඒ දක්ෂතාවය තේරුම් ගන්න කොයි වෙලාවකත් ඒගොල්ලෝ අසභ්‍ය දෙයක් ලිව්වෙත් නැහැ, ලියන්නෙත් නැහැ, මම පළ කරන්නේ නැති බවක් දන්නවා. ඉතින් අපි අද වුණත් මෙතනට ගේන පොතක් ගේන්නේ කවුරුත් දන්න අපි පළ කරන පොත් ගැන රටේ ලේඛකින් අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හොඳ පොත් තමයි අපිට ගේන්නේ. කිසිම අසභ්‍ය පොතක් පිටින් ගහලා ගෙනාවත් විකුණන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ නෝනා එක දැක්කොත් කොහොමත් ගන්නෙ නැහැ. ඒ නිසා ඒ කිසි කරදරයක් නැතුව ඒක කරගෙන යන්න අපිට පුළුවන්කම තියෙනවා. ඔව්. ඒක තමයි තමත් වැදගත් වෙන්නේ. මොකද අපි කරන්නන් වාලේ ගොඩක් කටයුතු වල ව්‍යාපාරවල දියුණුවට යනවට වඩා ඉතමත් යහපත් විදියට හිතේ නිස්කලංකේ මං හිතනවා ඒ තුලින් ඉබේම ඇති වෙනවායි කියලා. ඉතින් අපි ඒ සඳහන් කිරීමත් එක්ක මම දන්න කාරණයක් තමයි මේ ව්‍යාප්තිය. විශේෂයෙන් ලංකාව තුළ විතරක් නෙවෙයි විදේශ රටවල් පවා ඔබතුමාගේ පොත් ඉතාම ජනප්‍රිය විදියට ආලෙව් වෙනවා. අපි ඒ ගැන සඳහන් කිරීමක් කරමු. මේ ඇමරිකාවේ අපේ ශාඛාවක් තියෙනවා. ඇමරිකාවේ තමයි මගේ පුතයි දුවයි ඉගෙනීම ලැබුවේ. ඒ නිසා දැන් ඒගොල්ලෝ එහෙ රැකියාව කරනවා. ඒ අතරතුර අපේ පොත් බෙදා හැරීමේ කටයුතුත් අපි කරනවා. ශාඛාවක් පිහිටවගෙන, කාර්යාලයක් පිහිටවගෙන ඒ අවශ්‍යයට පොත් දීම, පුස්තකාල වලට පොත් බෙදීම වගේ දේවල් කරනවා. ඉතින් ඒක බොහොම සාර්ථක කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ වගේ පොත් නොවිකුණාට අපේ සිංහල පොත් අගය කරන පිරිසක් හැම රටකම ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට දැන් මේ දියුණු ක්‍රමය අනුව ඉන්ටර්නෙට් මාර්ගයෙන් වෙබ් එකට ගිහිල්ලා ඕන තරම් ඒ පොත් ඇනුම් කරන්න පුළුවන්. අපි ඒවා ලබා දෙනවා. ඔව්. ඒ වගේම තමයි දැන් මේ ලැබෙන ප්‍රතිචාර අපිට ගොඩක් වැදගත්නේ. විශේෂයෙන් ප්‍රතිචාර පිළිබඳව අපි හැමෝම උනන්දු වෙනවා. පොඩි දරුවෙක් සමහර විට නැටුමක් සින්දුවක් කියලා එයාට දක්වන ප්‍රතිචාරය තුළ තමයි ඔහු ඔය තමන්ගේ ඉදිරි ජීවිතය තුළ මේ පිළිබඳව තව තවත් උනන්දු වෙන්නේ. ඔබතුමාට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවත් අපි සඳහන් කරමු. මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ කියලා. අත් වශයෙන්ම අපි හැම සතියේ හැම අඟහරුවාදම අලුත් පොතක් අපි නිකුත් කරනවා. අපි ගොඩාක් පොත් පළ කරන්නේ නැහැ. පළ කරන්නේ හොඳ පොත්. ඉතින් අපි මේ බුද්ධිමත් පාඨකයන්ට විශ්වාසයක් තියෙනවා. මේ දයාවංශ ජයකොඩි සමාගමෙන් පළ කරන්නේ හොඳ පොත් කියන්නේ. පරිවර්තනයක හොඳ පරිවර්තනය. විශේෂයෙන් අපේ අතිපූජනීය බෙල්ලන ඥානවේල මහානායක ස්වාමීන් වහන්සේගේ පොත්. ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පොත්. අතිපූජනීය කිරිබත්තුල ඥානන්ද ස්වාමීන් වහන්සේ ලියන පොත්. මේ ඔක්කොම පළ කිරීමේ වාග්ය ලැබුණේ අපිට. ඉතින් මේ පොත් වලින් විශාල සේවයක් කරන්නට ශක්තිය ධර්ම දානේ උතුම්ම දානේ නිසා මේ ධර්ම දානය කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසා හොඳ පොත් දෙන එක හොඳ පොත් අපි පළ කරන බව අපේ බුද්ධිමත් පාඨකයෝ දන්නවා. ඔව්. ධර්ම දානය ගැන සඳහන් කරපු හින්දා මම හිතනවා මේ තමයි ඒ ප්‍රශ්නය අහන්න ඕනි හොඳම වෙලාව කියලා. අපි දන්න දෙයක් තමයි විශේෂයෙන් ආගමික පොත් සඳහා ඔබතුමා දක්වන විශේෂ නැඹුරුතාවය. ඒ ගැන අපි සඳහන් කරමු. මොකද මම හිතනවා ඊටම වැදගත්. අපි විශේෂයෙන් විවිධ පොත් ප්‍රකාශනයන් සමග කොයිතරම් ගනුදෙනු කරත් මේ ආගමික නැඹුරු පොත් ප්‍රකාශය තුලින් තියෙන වෙනමම අත්දැකීමක්. එනින්ද අපි ගැන සඳහන් කරමු. ඇත්ත වශයෙන්ම බෞද්ධ පොතපතට මේ සදහැවත් බෞද්ධ බොහොම කැමති. ධර්ම ඉගෙන ගන්නනේ. එතකොට මම ධර්මයේ බෙදුවම ඒ ධර්ම දාණය ඉතාම උතුම් දෙයක්. ඇත්ත වශයෙන්ම මම මේ බෞද්ධ පොත් වලට පටන් ගත්තේ අපේ නෝන මගේ බිරිඳ වෙරොනිකා දමයන්ති මහත්මිය ලියපු අපේ බුදුහාඳුරු කියන පොතෙන් තමයි ආරම්භ කළේ. ඊට පස්සේ අපිට අඳුර ගන්න ලැබුණා අතිපූජ්‍ය අපවත් පසුවිද අපවත් විවදාල අතිපූජ්‍ය බෙල්ලන ඥානවේල මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් කියන පොත ඉතා හොඳින් ජනප්‍රිය වුණා. උන්වහන්සේ පොත දීලා මට කිව්වා මට මේකෙන් කිසිම ලාභයක් අවශ්‍ය නැහැ. මේකෙන් මුදලක් ලැබුණොත් හදිසි අපපත් වලට පත් වෙන අයට ඒ සල්ලි දෙන්න කියලා. ඒ උතුම් ඒතර මමත් කිව්වා එහෙනම් මටත් මේකෙන් ලාභයක් එපා කියලා. ඉතින් අපි උන්වහන්සේත් මමත් එකතු වෙලා මේ පටන් ගත්තේ ව්‍යාපාරය සත් ව්‍යාපාරයක් හොඳ ව්‍යාපාරයක් නිසා මේ උතුම් පැතුම නිසා අදිෂ්ඨාන නිසා ඉතා සාර්ථක විදියට ඒ පොත අලෙවි වුණා. ඉතින් ගාක් මුදල් ලැබුණා. ඒ මුදල් වලින් අපි ඒව ගන්නේ නැතුව උන්වහන්සේත් ගන්නේ නැතුව ගාක් අයට ගෙවල් හදලා දුන්නා. ගෙවල් නැති අයට. ගෙවල් 10කට වැඩි අපිට හදන්න පුළුවන්. ඒ අතුර තමයි ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අඳුන ගන්න ලැබුණා. උන්වහන්සේ සියලුම පොත් පළ කිරීම භාග්‍යයක් මට ලැබුණා. ඊටත් වඩා උතුම්ම කාර්යය තමයි මේ රටේ ඉන්න සංඝ පීතෘ වංශ නමක් වන අතිපූජනීය කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ පොත් පළ කරන්න ලැබිච්ච එක.
උන්වහන්සේ මුලින්ම ඇවිල්ලා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොත මට බාර දුන්නා. ඒක ආසාවෙන් ගෞරවයෙන් භක්තියෙන් ඒ පොත පළ කළා බුදුහාමුදුරන්ගේ ග්‍රන්ථය. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ. අපි කාටත් ආදර්ශයට ගන්න පුළුවන් එකක්. නිවන් අපේ ජීවිතයේ පරමාර්ථ විවිධ ඒකමයි. කවදාවත් මේ සියල්ල අනිත්‍යයි, මේ සියල්ල නැති වෙනවා. ඒ නිසා මේ සසර දුකින් මිදිලා ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරලා නිවන් අවබෝධ කරගන්න අපි කවුරුත් උනන්දු වෙන්න ඕනේ. ඒ අනුව බලනකොට මේ අතිපූජනීය කිරිබද්දුර ඥාන ස්වාමීන් වහන්සේගේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොත තාමත්ම ප්‍රයෝජනවත් වෙන බව කියන්න ඕනේ. ඔව් දැන් මේ පොත් ප්‍රකාශන සමාගමේ මේ වෙළඳ සැලට ආවට පස්සේ අපිට උනත් දකින්න ලැබෙන්නේ වෙනස් පසුබිමක්. ආගමික පසුබිමක්. මේ ආගමික පසුබිමත් එක්ක ව්‍යාපාරයත් එක්ක මේ හැම දෙම ආගමත් සමග සංසන්දනය වීම. ඔබතුමාගේ ව්‍යාපාර ජීවිතයට මොන වගේ සැනසීමක්ද ඒ වගේ මොන වගේ පිටිවහලක්ද ලැබෙන්නේ කියන එක ගැන සඳහන් කළොත් අපි. ඇත්ත වශයෙන්ම මේ බෞද්ධ කමට නැඹුරු වීම ගැන මේ ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ බිරිඳට. එයා හොඳ බෞද්ධ කාන්තාවක් හැටියට නිරතුරුවම අපෙන් යම් අතින් වරදක් සිදුනත් ඒක හරි මගට යවන්න එතුමිය කටයුතු කරනවා. බෞද්ධ පොතක් වුණත් පළ කරනකොට ඉතාම හොඳ බෞද්ධ පොතක් තමයි අපි පළ කරන්නේ. ඒක හොඳට බලලා මොකද හුඟක් අය වැරදි විදියට පොත් දින තත්ත්වකුත් දැන් අද රටේ තියෙනවා. ඒ නිසා හුඟක් සැලකිල්ලෙන් තමයි මේ පොත් අපි පළ කරන්නේ. දැන් කිරිබද්දුර ඥාන ස්වාමීන් වහන්සේ පොතක් ලියුවොත් ඒ ගැන කලබලයක් බයක් ඇති කරගන්න ඕනේ. ඒක හොඳ පොතක් බව දන්නවා. ඔය අතරතුර ගිහි අයත් බෞද්ධ පොත් දෙනවා. මොකද මේ බෞද්ධ පොත් විකිනෙනවා කියලා තියෙන අදහස නිසා දැන් බෞද්ධ පොත් පළ කරන්න හුඟක් අය නැඹුරු වෙලා තියෙනවා. ඒක එසේ විය යුතු නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේනේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අපි දෙනකොට එතෙන්ද මුදල් ලිපීමේ පරමාර්ථය තියෙන්න හොඳ නැහැ. හොඳ පොතක් දීලා මේ බුද්ධිමත් ජනතාවගේ බුද්ධිය තව ටිකක් වැඩි කරලා ප්‍රඥාව ඇති කරලා හොඳ දෙයක් දෙන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කළොත් ඒක සාර්ථක වෙනවා. අන්න ඒකයි මම කරන්නේ. හොඳයි. එහෙනම් නෙළුම් විලත් සමග රැඳී සිටින ආරාධනා කරනවා කෙටි විරාමයකට ගිහිලා නැවතත් නෙළුම් විලෙන් හමු වෙනවා. හොඳයි නැවතත් අපි නෙළුම් විල සමග. අපි කතා කරගෙන හිටියේ දයාවංශ ජයකොඩි සමාගමේ නිර්මාතෘ එක්ක අපි කැමති දැන් දැනගන්න මේ වෙලාවේ දැන් නවකයන් බොහෝ වෙලාවට ඉදිරිපත් කරනවා ඔවුන්ගේ පොත් ප්‍රකාශය කිරීමට සමහරට අපි බලන් ඉන්න අපේ පිරිසකනොත් සමහර අය කැමති ඇතිත් මගේ පොතකුත් මම කැමති ප්‍රකාශයට පත් කරගන්න කියලා. කොහොමද ඒ වෙනුවෙන් තිබෙන අවස්ථාව? අත් වශයෙන්ම කියනවා නම් දැන් ඔය ගා ජනප්‍රිය වෙච්ච ජයසේන ජයකොඩි, ආර්.ආර්. සමරකෝන්, සෝමවීර සේනානායක, නිව්ටන් ගුණසේකර, ඔය කුමාර කරුණාරත්න ඔය ලේඛකයන්ගේ පළවෙනි පොත පළ කළේ මම. ඒගොල්ලෝ මගේ ළඟට එනකොට ආධුනික ලේඛකයෝ. මමත් ආධුනික ප්‍රකාශකයෙක්. නමුත් ඒ පළවෙනි පොත කියවපු හැටි මට තේරුම් ගියා මේ පොත හොඳ පොතක්. මේ ලේඛකයාට ගමන් මාර්ගයක් තියෙනවා. එයාට අපි උදව් කළොත් එයාට දිනු වෙන්න පුළුවන් බව මට තේරුණා. කිසිම ප්‍රකාශකයෙකුට ලේඛකයෝ හදන්න බෑ. දක්ෂතාවය අවබෝධ කරගෙන එයාට උදව් කරන්න ඕනේ. දැන් මම ඒක කරපු නිසා බලන්න මේ ලේඛකයෝ කොයිතරම් පොත් ලිව්වද කොයිතරම් තත්වයකට ආවද. ඉතින් ඒ නිසා අදත් ඉන්නවා ඒ වගේ ලියන්න පුළුවන් ලේඛකයෝ. හැබැයි දැන් හුඟක් ලැබෙන පොත් දිහා බැලුවම එච්චර හොඳයි පළ කරන්න පුළුවන් තත්වයක නැති බවයි කනගාටු වුණත් කියන්න දෙන්නේ. ඒ නිසා මම කල්පනා කළා මේ ආධුනික ලේඛකයන්ට අත දෙන්න නවකතා තරඟයක් පවත්වන්න. නවකතා අත්පිටපත් තරඟයක්. ඒ අනුව අපි දැන් අවුරුදු 10ක් තිස්සේ පවත්වගෙන යනවා. හැම පොත් 100ක් විතර ලැබෙන අලුත් අයගෙන් ඒ පොත් 100න් එක පොතක් තෝරලා අපි පළ කරලා රුපියල් 50000ක මුදලකුත් දෙනවා. ඒ තුලින් දැන් ලේඛකයෝ ටිකක් බිහි වෙලා තියෙනවා. ලියන්න හොඳට හැබැයි ලියන්න ඉස්සෙල්ලා කළ යුතු දෙයක් තමයි කියවීම. කියවන්න ඕනේ. අපි අද දරුවන්ටත් නැත්තේ ඒකනේ. පොතක් මිලදී ගන්න සල්ලි නැත්තම් පුස්තකාලේ දින ලංකා පුරාම දැන් විතර ඕන තරම් පොත් තියෙනවා. පත්තරයක් කියවන්න පුළුවන්. සීනි උතාගෙන ආපු කොලේ හරි කියවලා යමක් ඉගෙන ගන්න පුළුවන්. ඒක තමන්ගේ දක්ෂතාවය ලියන්න. එතකොට අපේ තාත්තා මට මතකයි පොඩි කාලේ මට ලියන්න ඉගෙනුවේ දිනමින පත්‍රයේ ඩේනිස් පත්‍රයේ කතුරු වාක්‍ය බලලා ඒක ඊට වඩා හොඳට ලියන්න කියලා මට කිව්වා. මේ ඉතින් යන්නේ එහෙම තමයි පුරුදු කළේ. එතකොට ඉංග්‍රීසිත් ඒ විදිහට තමයි ලියන්න පුරුදු වුනේ. ඒ නිසා මම මේ ඉන්නයටත් කියනවා දැන් තමන් හැමෝටම මේ නිර්මාණ ශක්තිය තියෙනවා නම් ලියන්න තේ හැමෝටම ලියන්න බැහැ. ලියන්න පුළුවන් නම් ඒක දිනු කරගන්න ඕනේ පොත් කියවලා. මේ ජයසේන ජයකොඩි මහත්තයා කොහොමද ලියන්නේ?
ජයකොඩි ජයකොඩි මාත ජයකොඩි සේනරත්න පොත් කියවුවම අවබෝධයක් ලැබෙනවා කොහොමද මේ නවකතාවක් ඉදිරිපත් කරන්නේ. ඒකට කේජී කරුණාතිලක මහත්තයා වගේ තව ඉන්න පරිවර්තක ගොඩාක් ඉන්න රූපේ විජේසිංහ මහත්තයා තව ඉන්න ලේඛකගේ මුගක් පරිවර්තක ගොඩක් ඉන්න සමහර කපහට නම් මතක් වෙන්නේ. ඒ අයගේ ප්‍රභාත් මිරිහාගල්ල චන්ද්‍රසේන දසනායක ඒ අයගේ පොත් කියවල බැලුවම තේරෙනවා පොතක් පරිවර්තනය කළ යුතු ආකාරය. ඒ තුලින් ඒකත් කරන්න ඒ පාඨකයට ඉගෙන ගන්න පුළුවන්. එහෙම හොඳ පොත් ඕනලාක අපි ළඟට අරන් එන්න. පොත හොඳ නම් අපි අවිවාදයෙන් මේක පිළි අරගෙන ඒක පළ කරලා සල්ලිත් දෙනවා. හොඳයි. දැන් මේ පොත් පළ කිරීම සම්බන්ධවනේ කතා කළේ. ඒ වගේම බේබී ෆස්ල ඔබතුමාටත් දැන් මේ ඇහෙනම ඇති නිතරම කතා වෙන දෙයක් තමයි මේ නව තාක්ෂණය. තාක්ෂණයේ දියුණුවත් එක්ක පොතෙන් දරුවා ඈත් වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියන කාරණය අද ගොඩාක් සමාජය තුළ කතාවට ලක් වෙන දෙයක්. මේ පිළිබඳව සඳහන් කරන්න. අත් වශයෙන්ම දැන් ඔය රූපවාහිනී නාට්‍ය එහෙම නිසා රූපවාහිනී නිසා කියවීම කිසිකත් අඩු නැහැ කියලා මතකයක් තියෙනවා. මේක මට පිළිගන්න බෑ බලන්න දැන් ඇමරිකාවේ වුණත් ටීවී channel 2000ක් විතර තියෙනවා. ඒ කෙසේ වෙතත් දවසකට පොත් 200 300ක් පළ වෙනවා. ඒ ජනතාව කියවනවා. නැත්තම් මේ පොත් පළ කරලා මෙහෙම විකුණන්න ඒකට ලැබෙන්නේ නැහැ. ඒක කිසි දෙයක් බලපෑමක් වෙලා නැහැ. ලංකාවෙත් රූපවාහිනිය බැලුවයි කියලා කියෝන අයකට ඒක බාධාක් වෙලා නැහැ කියන එක මගේ අදහස. මගේ විශ්වාසය. එහෙම නැත්තම් ඉතින් මේ පොත් අපිට මෙහෙම පළ කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ මොන තාක්ෂණය ආවත් පොත කියෝන කෙනා කියවනවාමයි. බලන්න දැන් තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එන ජනකාය ඒ ඔක්කොම පොත් කියවන අය 100 දෙනෙක් ආවම 10 දෙනෙක් තමයි පොත් ගන්නෙ. ඒ වුණත් පොත අතගාලා යන්න හරි එනවා. පොතවල ප්‍රිය ගන්න බව එකෙන් පේනවා. පුස්තකාලවල නිතරම ජනතාවක් ඉන්නවා. ඒක ඉතින් ඒ නිසාත් ඒකත් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් නව තාක්ෂණය තුල උනත් කියවීම සඳහා විවිධාකාරයෙන් මිනිසුන් පොළඹවා ගන්න විවිධාකාරයේ දේවල් ඉදිරිපත් කරන ආකාරය අපි දකින්න ලැබෙනවා. තෝරා බේරා ගැනීම තමයි මම හිතන්නේ මේ ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා හොඳ පොත් තෝරාගෙන කියවන්න ඔබ ඉදිරිපත් කරනවා නම් මම හිතනවා ඔබේ ගමන පිළිබඳව කිසිම සැකයක් නැහැ කියලා. දැන් මේ පරමාදර්ශී චරිත ඉන්නවනේ. මට හිතුණා ඔබතුමාගෙන් අහන්න දැන් මේ මෙච්චර සාර්ථක ඔබේ ජීවිතේ ගොඩනගාගෙන යන අතරතුර මම කලින් සඳහන් කරාම ඔබතුමා කිව්වා මට නම් එදා මේ දත්‍ර කිසිම අභියෝගයක් ඇවිල්ලා නැහැ කියලා. මෙන්න මේ කාරණාවත් ඒ වගේම පරමාදර්ශී ජීවිතයක් ඔබතුමාගේ තුල තිබුණාද? ඔබ කවුරු අනුගමනය කරමින්ද ගියේ කියන කාරණාවත් අපි සඳහන් කරොත්. අත් වශයෙන්ම මගේ පියා වැඩ කටයුතු කරපු හැටි. මගේ අම්මා කටයුතු කරපු හැටි. ඒ ආදර්ශයම අපිට බොහොම ලැබුණා ඒක. ඒ වගේම විවාහයෙන් පස්සේ මගේ බිරිඳගේ ක්‍රියාකාරීත්වය. ඒකත් මට උගා ජීවිතේට බලපෑවා. ඉතින් ඒ වගේම දැන් මගේ ගුරුවරු දැන් මම ඉස්කෝලේ ලියපු රචනාවක් ඒ 6 වෙනි පන්තියේදී මම ලිව්වා වෙසක් සැරසිල්ල කියලා රචනාවක්. ඒක අපේ පන්තියේ බාරෝ හිටියා කමලා රාජපක්ෂ ගුරුතුමිය. ගුරු මෑණි කෙනෙක්. එතුමිය ඒක දැකලා මේ ළමයා හොඳ රචනාවක් ලියලා තියෙනවා කියලා මට ඒක පන්තියේ කියවන්න අවස්ථාවක් සලසලා දුන්නා ඉස්සරහට කියලා අනිත් අයට ඇහෙන්න කියවන්න කියලා. ඉතින් පොඩි ළමයෙකුට ඒක බොහොම සතුටක් අවස්ථාවක්. ඊට පස්සේ හැම පන්තියකටම එක්කන් ගිහිල්ලා මේක කියවන්න කිව්වා. ඉතින් ලොකු සතුටක් ඇති වුණා. ඒ එතනින් නතර වෙන්නේ නැතුව එතුමිය අපේ ඉස්කෝලේ ගැහුවා සිංහල දරුවා කියලා සංග්‍රහයක්. ඒ සංග්‍රහය පළ කරලා දුන්නා. දයාවංශ ජයකොඩි කියන නම මුලින්ම පළ වුණේ ඒකයි. ඉතින් එහෙම කරලා ඒ තමයි පරමාදර්ශී චරිතයක් එතුමිය. මම ඉතින් ඒ මාර්ගේ යන්න එතුමිය මට උදව් උපකාර කළා. ඉතින් අභියෝග කියලා එහෙම මුකුත් ඇවිල්ලා නැහැ මේ රටේ හැම පොත් ප්‍රකාශයක් එක්කම අපි බොහොම මිත්‍රයි. ඉතින් අභියෝගයක් එනවා නම් තවත් ප්‍රකාශකෙක් කෙනෙක් එන්න ඕනේ. නමුත් එහෙම ඇති වෙලා නැහැ. මගේ ළඟ වැඩ කරපු අය පවා තව ප්‍රකාශක වෙලා ඉන්නවා. අපේ ආයතන අසලම ඉන්නවා. එකක්වත් අභියෝග නෙවෙයි. ඒ සියලු දෙනා මිත්‍රයෝ. ඒගොල්ලන්ගේ දියුණුව අපේ සතුටක්. ඒගොල්ලන්ට ආශිර්වාද කරලා දියුණු වේවා කියලා පරමාර්ථයෙන් කටයුතු කළාම බුද්ධ ධර්මයට අනුව ඒ පැත්ත සාර්ථක වෙනවා. අපිට සාර්ථක වෙනවා. කෙනෙකුට වෛර කරන්න ගියොත්, ඊර්ෂ්‍යා කරන්න ගියොත් අපේ සිත් තුළම තමයි ඒකට විඳවන්න වෙන්නේ. මේ අපිරිසිදු වෙන්නේ අපේ. ඒ නිසා අපි එහෙම කවදාවත් හිතන්න ඕනේ නැහැ. දහසක් මල් පෙපේවා කියලා. අර ලේඛකින් උදව් කරනවා වගේ. හැම අවස්ථාවකද පුළුවන් අයට උදව් කරමින් කටයුතු කිරීම තමයි සාර්ථක ජීවිතයක මඟ කියලා මම හිතනවා. හොඳයි. අපි සඳහන් කරන්නට යෙදෙන්නේ අද දවස තුල නෙළුම් විල තුලින් මේ සාර්ථකව අපේ ජීවිතයේ සමබරව රැගෙන යන්නට මේ චරිතය තුලින් ගත හැකි ආදර්ශ පිළිබඳව. කොහොමද මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් ඊළඟට මේ පොත් ප්‍රකාශනයක් විදියට මේ ලැබලා තියෙන දියුණුවත් සමග අපසට හැරිලා බලනකොට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? හුඟක් ලොකු සතුටක් ලැබෙනවා. මොකද එහෙම කියන්නේ මගේ පියා
මගේ පියා කළේ ලී බඩු වෙළඳාම. මේක ලී බඩු සාප්පුවක් මීට කලින්. ඒත් වශයෙන් ලී බඩු වික්කනම් මුදල් හොයන්න තිබුණා මීට වැඩි. නමුත් මේ වැඩසටහන කරන්නවත් මගේ ළඟට මම ලී බඩු විකුණන කියන උතුමාලා උතුනේ ඉන්නේ නැහැ. ඒක එකක්. රට්ට මේ වගේ සේවයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම තෝරාගත්ත අර ආසාව තිබෙච්ච නිසා මේ පොත් පිළිබඳ පොත් ප්‍රකාශනය විකිණීම. ඉතින් ඒකේ දියුණුව ඇති කරගන්න ඕන එකම මාර්ගය තමයි කාටවත් මම කියන්නේ විශේෂයෙන්ම ඒක අපේ හිතේ තියෙන්න ඕනේ මේ පොත් ගහන්නේ ලේඛකයෝ ලියපු නිසා කියලා. මේ ලේඛකයා ජීවත් වෙන්නේ අපෙන් නෙවෙයි. අපි ජීවත් වෙන්නේ ලේඛක ප්‍රකාශකයා ජීවත් වෙන්නේ ලේඛකයා කියන හැඟීම තියෙන්න ඕනේ. ඒ නිසා ලේඛකයාට ගෞරව කරන්න මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ. එයාගේ දුක සැප බලන්න ඕනේ. එයාට දෙන්න යම් මුදලක් තියෙනවනේ ඒක තාම ඉක්මනින් ගෙවලා දාන්න ඕනේ. දැන් මම නම් මගේ පොතක් ඇහුවා මගේ ලේඛකයාගේ කතුරු භාගේ මම ඒ වෙලෙම ගෙවනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් කියලා මම කියනවා නෙවෙයි. නමුත් හොඳ පොතක් ගැහුවොත් ඒ පොත විකිණනවා කියලා විශ්වාසයක් ඇති වුණොත් ඒක කරන්න පුළුවන්. එතකොට මේ ලේඛකයා යන්නේ ඒ සල්ලිත් අරගෙන අපිට ආශිර්වාද කරලා. අනේ මේ මනුස්සයා මගේ සල්ලි ටික දුන්නා මෙයාට මේ පොතේ විකිණලා ඉක්මනින් මුදල් ලැබෙව කියන ආශිර්වාදයක් අප්පා. ඒක හරි වැඩ කරනවා. හරි වැදගත්. මගේ ජීවිතයේ සාර්ථක වෙන්න මේ ප්‍රකාශන ජීවිතය සාර්ථක වෙන්න වැදගත් උනේ ඒක. ඒ වගේම අපි ගෞරවයක් තියෙන්න ඕනේ අපේ පොත් ගන්න පාඨකයා කෙරේ. මේ පාඨකයා පොතක් මිලදී ගත්ත නිසා තමයි අපි අද මේ තත්ත්වයට ආවේ. ඒ නිසා ඒගොල්ලෝ වෙනුවෙන් ගෞරවාන්විත වැඩ කරන්න ඕනේ. ඒ නිසා මගේ ආයතනයට පැමිණෙන හැම කෙනෙකුටම මම 120ක වට්ටමක් දෙනවා හැමදෑම දෙනවා. ඒකට ඒගොල්ලෝ බොහොම සතුටටපත් වෙනවා. අනිත් එක පොතක් මිල කරන්නේ නැහැ අධික ලෙස. සාධාරණ මිලක් තමයි මම නිතරම පොත් මිල කරන්නේ. ඒක මුළු රටම දන්නවා අපේ පාඨකයොත් දන්නවා. මේ විශ්වාසෙත් අපිට තියෙනවා. ලේඛකින්ට සැලකුවා, පාඨකයන්ට සැලකුවා, ඊළඟට අපේ සේවකයෝ දරුවෝ කියලා හිතන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්ට ගෞරව කළා. ඒගොල්ලන්ට හරියට වැටුප් දීලා නියම කටයුතු කළොත් කිසිම හැම කෙනෙකුටම දියුණු වෙන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි දැන් මේ ඉදිරි අපේ හැමතිස්සෙම අපේ ජීවිතය තුළ දවසින් දවස සැලසුම් ඉටු කරනවා. සැලසුම් හදා ගන්නවා. අද දවසට වැඩිය හෙට දවස ඉතාමත් දියුණු වෙන්නට ඕනේ කියලා අපි සැලසුම් ඇති කර ගන්නවා. මේ සැලසුම් ඇති කර ගැනීම තුළ ඔබතුමාගේ ඉදිරි සැලසුම් ගැනත් අපි කැමතියි දැනගන්න මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ මේ ව්‍යාප්තිය තව තවත් පොත් ප්‍රකාශනයන් සමගින් ඉදිරියට යන කොයි වගේ සැලසුමක්ද තියෙන්නේ කියලා. දැන් මම මේ දැන් එක තත්වයකට ඇවිල්ලා ඉන්නවා කියන හැඟීම තමයි මට තියෙන්නේ. මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඇති වේවි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. දැන් මගේ පුතයි දුවයි ඉන්නේ ඇමරිකාවේ. ඒගොල්ලෝ කවදා හරි මේ ව්‍යාපාරය ඇවිල්ලා පටන් ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ නැතත් මගේ සේවකයෝ හොඳ නිසා එයාට මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. පොතක් අඳුන ගන්න පුළුවන් ශක්තිය මගේ සේවකීන්ට තියෙනවා. ඒ ප්‍රකාශන අංශේ බාරව ඉන්න ජගත් මහත්තයාට හොඳට පුළුවන්. ඒක කළමනාකාර සුසිල් ලේවගේ මහත්තයා, නිශාන්ත සුරංග ඔය අධ්‍යයයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම නැති දවසක හරි මේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් බව මට විශ්වාසයි. හොඳයි. මේ මම පොත් කිහිපයක්ම මම මෙහෙට ආපු වෙලාවෙන් නම් බලන්නට යෙදුණා මොන වගේ විශේෂතාවන්ද තියෙන්නේ කියලා. ඒ අතර මට දැක ගන්න ලැබිච්ච දෙයක් තමයි ගොඩක් ඉතිහාස කතා පිළිබඳව ඔබතුමා විසින් රචනා කරන ලද පොත් කිහිපයක් අපිට දකින්න ලැබුණා. එතකොට මම දැන් අහන්න කැමතියි මේ වෙලාවේ මේ මුයි මිනිසුන් අපි අද විශේෂයෙන් වර්තමාන පරපුර ඉතිහාසය පිළිබඳ ඉතිහාසයේ විවිධ ක්‍රියාදාමයන් පිළිබඳව අවබෝධයක් නිවැරදි අධ්‍යයනයක් කිරීම කොයිතරම් දුරට අවශ්‍යද කියන කාරණේ අපි සඳහන් කළොත්. ඔව් ඇත්ත වශයෙන්ම මේ ඉතිහාසය ගැන අහුවේ ඉතිහාසය අපි දැනගන්න ඕනේ. ඉතිහාසය දන්නේ නැති මිනිහගේ වැඩක් නැහැ. හැබැයි ඒ අතින් අර අපිට හොඳ පිනක් ලැබුණා මේ අතිපූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ හමු වුණ උන්වහන්සේ ලිවි ඉතිහාස පොත් තමයි ලියන්නේ. උතුරු පළාතේ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමය. ඔය ආදී වශයෙන් සදා වටිනා ඉතිහාස පොත් විශාල ගණනක් උන්වහන්සේගේ මට පළ ගන්න ලැබුණා. මමත් ලිවි ඉතිහාස පොතක්. සිංහලේ ජාතික සටන් කියන පොත මම පළ කළේ අපි කොහොමද මේ ජාතියක් වශයෙන් මේ පරදේශකාරයන්ගෙන් බේරිලා අපේ කැප්පිටිපොළ වීරයා වගේ අය සටන් කරපු හැටි. ඒවා මේ ඉන්න අය දැනගන්න ඕනේ. මේ අදින්න වර්තමානයේ මේ නිකන් මේ රට මේ විදිහට බේරිලා ආවේ නැහැ. දැන් කොටින්ම දැන් පසුගිය අවුරුද්දක් තිස්සේ තිබෙච්ච යුද්ධය අවසන් කළා වගේ. ඒකට පව කරපු අයට යනවිරුවන්ට ඒ ශක්තිය ලැබෙන්න ඇත්තේ මේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලැබුණ නිසා කියලා මට හිතෙනවා. අදත් තියෙන ඒ තත්ත්වය. දැන් බලන්න ඔය දෙමළ ඩයස්පෝරාව දැන් බලන්න කොහොම හරි මේ රට සෞතු කරලා දාලා නවත්තන්නේ. ඒකට මූණ දෙන්න ඕනේ. රැවටෙන්න නරකයි. අපි කල්පනා කරලා මේ රට බේර ගන්න පුළුවන් නායකයෙක් තෝරගෙන මේ රට ගෙනියන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය.
ඔව් ඒ වගේම තමයි දැන් මේ අපිත් එක්ක විශේෂයෙන් ශ්‍රී ටීවී සමග සම්බන්ධ වෙලා ඉන්නේ විදේශගතව සිටින බහුතර ඔබ. ඉතින් ඒ නිසා මම කැමති අහන්න දැන් පොත් පරිශීලනය ඇතැම් අවස්ථාවල විවිධ සාධාරණ හේතු මත ඔබේ නෑත් වෙන්න පුළුවන්. නමුත් පොතකට තිබෙන ඇල්ම ඔබේ හිතේම යම් තැනක හැංගිලා හිටිබුණා නේද? ඒ අවශ්‍යතාවය ඒ ආසාව මම හිතනවා අද නෙළුම් විලත් සමග අවදි වෙන්නට ඇති කියලා. මේ රටින් ඈත් වෙලා සිටීම තුළයි පොත්පත ශ්‍රී ලාංකීය පොතපත ඈත්වීම කොයි වගේ බලපෑමක් ඇති කරනවද අපි ඒ සඳහා අපිට පුංචි හෝ ඔවුන්ට අත්වැසිල්ලක් ලබා දෙන්න හැකියාව තිබෙනවද පොත් පරිශීලනයේ සමහරවිට ඉතාමත් දුක් තමන්ගේ නිවසයන් මතක් කරමින් ඉතාමත් දුක්ඛිතව කාලය ගත කරනවා යන්න පුළුවන්. බොහොම සතුටින් කතා කරන අතරතුර අපේ යථාර්ථය අපෙන් ගැලහී යන්නට පුළුවන්. මේ වගේ විවිධ අවස්ථාවල පොත මිතුරෙක් කරගන්න පුළුවන් ආකාරය මම හිතනවා අපි සඳහන් කරොත් ඔබට ගොඩක් වටී කියලා. ඇත්ත වශයෙන්ම විදේශගත වෙලා ඉන්න අපේ ජනතාව හොඳට පොත් කියවන පිරිසක්. උදාහරණයකට දැන් අපි පොත් 1000ක් පළ කළොත් ඕකෙන් 500ක්ම යන්නේ පිටරටින් අය තමයි ගන්නෙ. අපි පිටරට යවනවා නෙවෙයි. ඒගොල්ලෝ කොයියම් ක්‍රමයකින් හරි ඒගොල්ලෝගේ නෑදෑයෙක් කියලා හරි මේ පොත් අරගෙන ගන්නවා. සමහරවිට මම දැකලා තියෙනවා මගේ ආයතනයට එනවා මහත්තුරු පොත් 25 මිලදී ගන්නවා. මම අවස්ථාවක් ලැබුණ හැම වෙලාවකම ඒගොල්ලෝත් එක්ක කතා කරනවා. ඒකෝට කියනවා මම ඉන්නේ ඇමරිකාවේ, මම ඉන්නේ කැනඩාවේ, මම ඉන්නේ එංගලන්තේ, මම ඉන්නේ ජර්මනියේ. ආපු හැම අවස්ථාවකම පොත් ටික අරන් තමයි යන්නේ. හරි සතුටක්. ඉතින් මම මේක උතර හොයලා බලුවා මට දැන් තේරෙනවා අපි පළ කරන පොත් අඩක් 1000ක් ගෙවන එක අඩක්ම ඇත්ත වශයෙන්ම ගන්නෙ ඔය විදේශගත වෙලා ඉන්න මේ රටට මේ සාහිත්‍යයට මේ ජාතියට ආදරය කරන පිට රට අය. ඒගොල්ලන්ට මම අසීමිත විදිහට ගෞරව කරනවා මේ විදිහට මේ ආයතන පවත්වාගෙන යන්න අපිට උදව් කිරීම ගැන. ඔය වගේම තමයි අපි සඳහන් කරන්න අවශ්‍ය කරනවා පොත් සමග පොත් කියවීම සමග ඊටම ළඟින් සිටින පුද්ගලයන්ට දුක සතුට මේ කියන හැමදේම බොහොම සාවධානව විනදරා ගන්නට අවස්ථාව ලැබෙන්නේ નિરાයාසයෙන්. ඒක ළමා කාලයේ සිට කෙනෙකු පුරුදු වෙනවා නම් ඔහු හෝ ඇය තුළ ඒ හැකියාව ගොඩ නැගෙන්නේ නොදැනුවත් තමයි. ඒ හින්දා අපි ළමා කාලයේ සිට පොත්පත් පරිශීලනය කිරීම තුලින් දරුවන්ට ඇතිවෙන සුවිශේෂී හැකියාව ඒ වගේම වටිනාකම ගැන සඳහන් කිරීමක් කරනවා. අත් වශයෙන්ම හැම දෙමව්පියෙක්ම ළමයෙකුට විභාග පොත දෙනවා වගේම ඉස්කෝලේ පන්ති වලට අවශ්‍ය පොත් දෙනවා වගේම අතිරේක කියවීම පොතකුත් කියවන්න අවස්ථාව දෙනවා නම් ඒක ලොකු දෙයක්. දැන් ඒක රජෙන් පවා කරනවා. ඒ පුස්තකාල පාසල් පුස්තකාල ඇති කරලා තියෙන්නේ ඒකයි. දැන් දෙමව්පියන්ගේ ඉල්ලන්නේ දරුවෙකුට අඩු ගන්න දිනපතා බැරි නම් සතියකට වරක්වත් හොඳ පොතක් තෝරගෙන දරුවන්ට කියවන්න දෙන්න කියලා. ඒකෙත් ළමයි කැදෙනවා. බුද්ධිමතෙක් වෙනවා. බෞද්ධ පොතපතම වෙන්න අවශ්‍ය නැහැ. මොකක් හරි හොඳ නවකතා තියෙනවා. මොකක් හොඳ නවකතා. මේ දැන් සමහර වෙලාවට නම් මේ කුණුහරුප නවකතා තමයි දැන් මොකක් පළවෙනි ඒවා අලි වෙනවා. ඒක නම් එහෙම අලි වෙන්නේ නැහැ. දැන් බලන්න උදාහරණයකට අස්සබ්බේ චිත්‍රපටි ගොඩක් හැදුණා පහුගිය කාලේ. එකක්වත් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා ඒව ලේඛ්‍ය නොමග යන්න හොඳ නැහැ. හොඳ පොතක් ලියුවාම ඒක දරුවන්ට දෙන්නත් පුළුවන්. දරුවන්ගේ දෙමව්පියෝ මිලදී දරුවන්ට දෙනවා. ඒකත් මේ අවස්ථාවේ මට කියන්න ඕන. ඔව් නිවැරදි දෙය හොඳ දෙයට හැම මොහොතකදීම හොඳ තැන ලැබෙනවා. ඒ තමයි අපේ ජීවිත තුළ අපි මතක තියාගන්න ඕනේ කාරණය. කොහොමුණත් අපිට කොයි මොහොතක හරි අපි හොඳ දෙයක් කරොත් ඒ දේ අපේ පිටිපස්සෙන් එනවනේ. ඉතින් ඒ හින්දා ඒ දේ අපි මතක තියාගන්න ඕන කාරණයක්. ඔබ දන්නවා අපි හැම විනාඩියම නෙළුම් විල තුලින් ඔබට වටිනා දෙයක් එකතු කරන නිසායි මේ හැම දෙයකින්ම මෙතුමාගේ ජීවිතයෙන් ගන්න පුළුවන් හිත වටිනා ආදර්ශ ඔබට ඉදිරිපත් කරන්නට මේ කතා බහ උපයෝගී වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. කොහොමුණත් මේ මම කැමති දැන් දැනගන්න තවත් ඉදිරියට යමි. ඔබතුමාගෙන් දැන් මේ පොත් කියන්නේ දැන් ඔබතුමාට නිතරම දකින්න ලැබෙන දෙයක්. පොත්වල අලුත් සුවඳට මම කලින් සඳහන් කරා වගේ අපේ රටේ ඉන්න බුද්ධිමත් පාඨක පිරිසක් තාම ආදරය කරනවා. මේ හැමදාම දකින්න පොත් අතරින් ඔබතුමා තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ පොත් සමග ගත කිරීමෙන් ලබන අත්දැකීම මොන වගේද? ඒකේ විශාල තෘප්තියක් මම ලබනවා. පොත් මගේ නෙත් වගේ කීප එක හරියටම හරි. ඒ නිසා නිතරම පොත් මම කියවන කෙනෙක්. දවසට පොතක් අනිවාර්යයෙන්ම වගේ කියවන්න මම උත්සාහ කරනවා. විශේෂයෙන් දැන් නම් මේ දවස්වල වැඩිම කියවෙන්නේ බෞද්ධ පොත්. මොකද මේ සංසාර ගමනෙන් අපි ඈතර වෙන්න ඕනේ. ඒ නිසා මේ බෞද්ධ පොත් හොඳ බෞද්ධ පොත් අපිට මොකක් එකට ඉවහල් වෙනවා. උපකාරී වෙනවා. බණ භාවනා කරන්න අපිට උදව් වෙනවා. ඒ වගේම අනිත් අය වුණත් අපේ හුඟක් පාඨකයෝ දැන් වැඩියෙන්ම කැමති බෞද්ධ පොත් ගන්න. ඒ අරන් මේ තියෙන දුක දුම්නස් තුනී කරගන්න උගක් දෙනෙක් උත්සාහ කරන බව පේනවා. ඉතින් පොතක් ඇසුරු කිරීම පොත් තමයි හොඳම යාළුවා. පොතකින් හුඟක්
චරිත හැඩ ගැහෙනවා. ඉතින් ඒක හොඳ පොතක් තෝරගෙන කියවන එක දරුවන්ට දෙන්න කියලා මම කියන්නේ ඒකයි. අපි නිරතුරුවම පොත් කියවන එක හොඳ දෙයක්. ඔබතුමා කලින් සඳහන් කරන්නට යෙදුණානේ මේ විවිධ පාඨකයන් පැමිණ විශේෂයෙන් විදේශගතව පැමිණෙන පිරිස් පැමිණ පොත් මිලදී ගන්නවා. විශේෂයෙන් ළමයින් ඇවිල්ලා පොත් මිලදී ගැනීම සිදු කරනවා. දැන් අපි කලින් මතක් කරන්නට යෙදුණා ගොඩක් වෙලාවට මේ ළමයින්ගේ පොත් කියවීමේ රුචිය අඩු වෙලා තිබෙනවා කියලා. දැන් එතකොට ඔබතුමා සඳහන් කරන විදිහට ඒ අඩුවීම එහෙමම නෙමෙයි නේද? කියවන පිරිසක් අදටත් අපේ සමාජය තුළ ඉන්නවා කියන එකට එතනින් අපට තේරුම් ගන්න පුළුවන්. දැන් ඉස්සර කාලේ අපි නවකතාවක් පිටපත් 5000ක් 4000ක් වගේ ගහනවා. අද ගහන්න පුළුවන් පළ ගන්න පුළුවන් පිටපත් 1000යි. ඒකෙන් හිතන්න නරකයි මේ කියවීම අඩු වුණා කියලා. අඩු වුණේ පොත් මිලදී ගැනීම. මොකද මිනිස්සු දැන් ඒ කාලේ රුපියල් 4 පොතක් අද රුපියල් 400ක් නේ. ඉතින් රුපියල් 4 පඩිය ගත්ත එක්කෙනාගේ පඩිය 400කට ගන්න පුළුවන් තත්ත්වයකට ආවේ නැහැ. ඒ නිසා යාට අතිරේක වියදම දරන්න බොහොම අමාරුයි. ඒ නිසා පුස්තකාලය ඇති කරලා තියෙන නිසා බොහෝ අය පොත් කියවනවා. මොකද අපිට ලැබෙන දුරකථන ඇමතුම් වලින් අපිට දැනගන්න පුළුවන් අපේ පොතක් කියවලා කී දෙනෙක් කතා කරනවද කියන එක. ඒ නිසා පොත් අලෙවිය අඩු වුණාට මම හොඳින්ම දන්න දෙයක් තමයි පොත් කියවන පාට අඩු වෙලා නැහැ. පුස්තකාල වලින් මේකුත් දැන් ක්‍රම තියෙනවා බොහොම පහසුකම. හැබැයි ඔය ඉන්ටර්නෙට් එකෙන් තියෙන පොත් කියවන්නත් පාඨකයෝ කැමති නැහැ. ඔය එක එක දැන් අලුත් ක්‍රම තියෙන e-books කියලා තිබ්බ ඒක සාර්ථක නැහැ. අපි එක පොත් 10ක්වත් විකිණලා නැහැ. තාමත් අපේ පාඨකයා කැමති පොතක් අතට අරන් පෙරලා කියවන්න. ඒක ඇත්ත හරිම ඒක මමත් බය වුණා මේ e-books ආවම මේකට අවිහිරයක් වෙයි කියලා. එහෙම උනේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඇමරිකාවේවත් එහෙම වෙලා නැහැ. මේ බලන්න දැන් ඇමරිකාවේ තියෙන වාසිය දැන් ඒ පොත් හරි ලාභයිනේ. දැන් කෝච් එක යන කෙනෙක් මේ නගිනවා මේ දුම්රිය ස්ථානයේ නගිනවා පොතක් අරගෙන. ඊළඟ දුම්රිය ස්ථානයේ කියවලි වල පොත කුණු බද කිර දාලා යනවා. මිල අඩුනේ. දැන් සමහර වෙලාවට ඒ පොත් අරගෙන තවයි විකුණනවා. තව කෙනෙක් ගරන් කියවනවා. එහෙම තියෙනවා. ඉතින් මොකද මේ පොත්වල දැන් මේ ලංකාවේ කරන්න බෑ. මොකද පෙළ 400ක් 500ක් වෙන පොතක්. එතකොට ඒක විසිකල්ලා යන්න බෑ. අනිත් එක මේ ජීවිත කාලයක් තියාගන්න තමයි අද මේ පාඨක පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි අර බාල කඩදාසි වල දැන් පොත් ගහන්නේ නැහැ. හොඳ ඔප කඩදාසි තමයි පොත ගහන්නේ. ඒක නිසා පොතක් රුපියල් 400ක් 500ක් දීලා මිලදී ගන්න පොත සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. දැන් බැලුවාම නාට්‍යයක් බලන්න, චිත්‍රපටයක් බලන්න රුපියල් 400ක් 1000ක් වගේ මුදලක් විඳන් කරන්න ඕනේ පැය 3කට. ඒක අතින් රුපියල් 400ක් 500ක් දීලා පොතක් ගත්තාම ජීවිත කාලෙට මේ පොත තියාගන්න පුළුවන්. ඉතින් මේ කෙලාට හිතනවා මේ පොත්වල මිල අඩුද කියලා. එහෙම නැහැ. අපි මිල වැඩි කරන්නේ නැහැ. ඉතින් නිතරම මේ සාධාරණ මිලකට හොඳ පොතක් දෙන පරමාර්ථය වැඩ කළාම සියලු කටයුතු සාර්ථකයි. ඔව් කාලය ගෙවි යන්න ඉතාම ඉක්මනින් අපිට අවශ්‍ය කරනවා බොහෝ කාලය. නමුත් කාලය යම් යම් දේවල් වලට බොහොම නරක විදියට හරස් වෙනවද කියලාත් වෙලාවකට හිතෙනවා. කොහොම වුණත් අපි අවස්ථාව දෙන ඔබතුමාට අවසාන වශයෙන් ස්තුති කරන්න මේ එදා මෙදා තුර ගමන් මඟ තුල ස්තුති කරන්න ඕන විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිනවා නම් ඒ සඳහාට අවස්ථාව. ඔව්. අත වශයෙන්ම මේ මගේ ලේඛකයෝ ගැන මම බොහොම ගෞරවයක් කියලා සඳහන් කළා. ඒ එතුමන්ලා නිසා තමයි අපිට මේ තත්ත්වෙ වෙන්න පුළුවන් වුණේ. ඒ වගේම සාර්ථක විවාහ ජීවිතේ දරුවෝ එතකොට මගේ සේවක පිරිස මගේ බුද්ධිමත් පාඨක පිරිස නිසා තමයි අපි මේ තත්ත්වයට ආවේ. මම මේ සියලු දෙනාට විශේෂයෙන්ම මේ වැඩසටහන හුඟක් පිටරට වලින් අය බලනවා. මීට කලිනුත් මම මේකට සහභාගී වෙලා මට දුරකථන ඇමතුම් විශාල ගණනාවක් ලැබුණා. මේ වැඩසටහන කොච්චර ජනප්‍රියද කියන එක මට ඒකෙන් තේරෙනවා. මේ බුද්ධිමත් පාඨකයන්ටත් මම කියනවා එන්න මේ අපේ කොළඹ ලංකාවට අපේ සාප්පුවට ඇවිල්ලා මාව මුණ ගැහෙන්න. යම් ප්‍රශ්නයක් තියෙනවා අපිත් එක්ක කතා කරන්න. පොතක් ගහලා දෙන්නම් අපි ගහන්න හොඳ පොතක් ලියුවොත් අපි ගහලත් දෙන්න. ඒ නිසා සෑම සියලු දෙනාට මේක අහන් හිටපු හැමදෙරම උතුමේටත් මගේ ස්තුතිය මම පළ කරනවා. හොඳයි. එහෙනම් නෙළුන් විලෙන් අදට සමුගන්නට අවසරයි. බලාපොරොත්තු වෙනවා ලබන සතියේත් ඔබ සමග සම්බන්ධ වෙන්න. ඔබ සියලු දෙනාට වාසනාවන්ත සතියක්.
නමස්කාර.